අපි අචල ලක්ෂයක් තෝරා ගන්න ඕන කියලා නේද? අචල ලක්ෂ ඇසුරින්නේ උෂ්ණත පරිමාණ අර්ධක් වුණා කියලා කිව්වේ. ඒකෙදී අචල ලක්ෂ තුනක් අපි ගන්නවා කියලා කිව්වනේ. එකක් ඉහළ අචල ලක්ෂය, පහළ අචල ලක්ෂය, ජලීය ත්‍රික ලක්ෂය. නේ? ඒකෙන් දෙකක් මම ඔයාලට කිව්වනේ. පහළ අචල ලක්ෂය කියලා කියන්නේ සම්මත වායුගෝල පීඩන තත්ත්වයටදී අපි කන්ඩිෂන් එක දෙන්න ඕනේ. සම්මත වායුගෝල පීඩන තත්ත්වයටදී. ඔබ දන්නවද මේ සම්මත වායුගෝල පීඩනය කියන්නේ කොච්චරද කියලා? අපි 1 atm කියලා කියන්නේ. සාමාන්‍ය 760ක් රසදිය මිලිමීටර් කියන එක. රසදිය කඳක මිලිමීටර් 760ක උසක් මගින් නැති වෙන ද්‍රවස්තික පීඩනය. අපි කියන්නේ සම්මත පීඩනය. ඔකර 1.0113 වැඩි කිරීම 10.5 එන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ 1 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා ආසන්න වශයෙන්. ඔය තමයි සම්මත වායුගෝල පීඩන තත්ත්වය යටතේදී පිරිසිදු අයිස් තියවෙන උෂ්ණත්වයක් තියෙනවා. ඒක ඇවිල්ලා මෙහෙදීද ඇමරිකාවේදීද වෙන කොහෙදීද කියන එක වෙනසක් නැහැ. කොහෙදී වුණත් මේ තිබෙන පීඩනයේදී පිරිසිදු අයිස් දිය වෙන්නේ මොකක් හරි එක උෂ්ණත්වයකදී. අන්න ඒකට අපි කියනවා පහළ අචල ලක්ෂය කියලා. පහළ අචල ලක්ෂය ඒකට අගයක් අපි දෙනවා 0ක් සෙල්සියස් කියලා. හරිද? ඊළඟට සම්මත වායුගෝල පීඩන තත්ත්වයටදී මේ පීඩනයේදීම පිරිසිදු ජලය නටන්නේ කොහෙදීත් එකම උෂ්ණත්වයකදී. මම මෙහෙදී ගත්තත් එහෙම නැත්නම් වෙන කොහේ හරි රටක ගිහිල්ලා ගත්තත් මේ පීඩනයේදී නම් තිබෙන්නේ මෙම පීඩනයේදී 760ක් රසදිය මිලිමීටර කියන පීඩනයේදී පිරිසිදු ජලය නටන්නේ යම් නිශ්චිත උෂ්ණත්වයකදී. අන්න ඒකට අපි කියනවා ඉහළ අචල ලක්ෂය කියලා. ඉහළ අචල ලක්ෂය කියලා අපි කියනවා. රයිට්? ඒ වගේම මේකට අපි කියනවා ඒකේ අගය උෂ්ණත්වය සෙල්සියස් වලින් 100යි කියලා. සෙල්සියස් වලින් 100යි කියලා. මම කියව අපිට තව අචල ලක්ෂයක් තිබෙනවා. ඒකට අපි කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂය කියලා. ජලයේ ත්‍රික ලක්ෂය. රයිට්? ජලයේ ත්‍රික ලක්ෂය විදිහට අපි හඳුන්වා දෙනවා. ඒතර මේක උෂ්ණත්වය සහ මේක පීඩනය. මේකේ ගත්තාම මේක ඝන අවස්ථාව, මේක ද්‍රව අවස්ථාව, මේක වායු අවස්ථාව තිබෙන්නේ. හරිද? ඒතර මෙන්න මේ තිබෙන එකේදී මේ ලයින් එකෙන් ඝන ද්‍රව අවස්ථාව මාරු වෙනවා. දෙපැත්ත මාරු වෙලා තිබෙනවා. ඝන ද්‍රව, මේක ද්‍රව වායු, මේ තිබෙන එකේදී ඝන වායු අවස්ථාව මෙන්න මෙතෙන්දී ඔය තුන් දෙනාම ඉන්නවා. මෙන්න මේ පොයින්ට් එකේදී ත්‍රික කියලා කියන්නේ තුන කියන අදහසනේ. ත්‍රික ලක්ෂය තුන් දෙනාම ඉන්නවා. ඒතර මේක ඇත්තම කිව්වොත් මේ දැන් ජලය ගත්තාම මේ ඝන අවස්ථාව මේ කලාපයේ මේ ඝන කලාපයේ මේ තියෙන ඒ කියන්නේ අයිස් විදියට ඉන්නවා. මේ තිබෙන ජලයේ විදියට ඉන්න කලාපයේ මේ තිබෙන ජල වාෂ්ප. මෙන්න මෙතනදී ඉන්නේ කවුද කියලා හොත අපිට උත්තරයක් දෙන්න බෑනේ. ඒතර මෙන්න මේ තිබෙන ලයින් එකේදී ඝන ඒ කියන්නේ ජලයට ඉන්න පුළුවන්, වාෂ්ප ඉන්න පුළුවන්. මේ තිබෙන ලයින් එකේදී ඝන ඒ කියන්නේ අයිස් සහ ජලය ඉන්න පුළුවන්, ජලය සහ ජල වාෂ්ප ඉන්න පුළුවන්. මේ ලයින් එකේදී මෙන්න මෙතනදී ওই තුන් දෙනාටම ඉන්න පුළුවන්. මෙන්න මේ පොයින්ට් එකට අපි කියනවා පුතා ජලයේ ත්‍රික ලක්ෂය කියලා. ඒත් මොකද්ද මේ ජලයේ ත්‍රික ලක්ෂය කියලා කියන්නේ? අයිස්, ජලය සහ ජල වාෂ්ප තුන් දෙනාටම එකට ඉන්න පුළුවන් වන අවස්ථාව. මේ වෙලාවේදී ජලයට ඉන්නත් පුළුවන්, ජල වාෂ්ප වලට ඉන්නත් පුළුවන්, ඒ වගේම අයිස් වලට ඉන්නත් පුළුවන්. දැන් මේ වගේ තැනක ඉන්න පුළුවන් වෙන්නේ අයිස් වලට විතරනේ. මේ වගේ තැනක ඉන්න පුළුවන් වෙන්නේ ජලයට විතරයි. මේ වගේ තැනක ඉන්න පුළුවන් ජල වාෂ්ප වලට විතරයි. ඒතර මෙතනදී මෙන්න මේ තිබෙන එකේදී මෙන්න මේ ලයින් එකේ ගත්තාම මෙතනදී මෙන්න මේ ලයින් එකේ කොහෙදී හරි අයිස් වලට ඉන්නත් පුළුවන්, ජල වාෂ්පෙට ඉන්නත් පුළුවන්. මේ දෙකටම හිටියයිගේ. ඒතර මේ තිබෙන ලයින් එකේදී ජලය ජල වාෂ්ප වලට ඉන්න පුළුවන්, අයිස් සහ ජලයට ඉන්න පුළුවන් මේ ලයින් එකේදී. මෙතනදී තුන් දෙනාටම ඉන්න පුළුවන්. ජලයේ ත්‍රික ලක්ෂය. මෙන්න මීට අදාළ වෙන උෂ්ණත්වය අපි කියනවා 273.16 කෙල්වින් කියලා. මේක අදාළ පීඩනය වෙන්නේ 4.58 රසදිය මිලිමීටර්. Hg මිලිමීටර්. ජලයේ ත්‍රික ලක්ෂය. ඊටරබදා ජලයේ ත්‍රික ලක්ෂය. ඊටර මොකක්ද අපි කියන්නේ ජලය, අයිස් සහ ජල වාෂ්ප තුන් දෙනාම එකිනෙක සමතුලිතව පවතිනා වූ අවස්ථාව ජලයේ ත්‍රික ලක්ෂය කියලා කියනවා. ඊටර ත්‍රික ලක්ෂය මේ අනිත් අචල ලක්ෂයෙන් ත්‍රික ලක්ෂය මීට අදාළ උෂ්ණත්වය වෙන්නේ 273.16 කෙල්වින්. හැබැයි මෙතන කන්ඩිෂන් එක තමයි ඊටර මේ තිබෙන ත්‍රික ලක්ෂය වෙන්නේ කීයේදීද 4.58 Hg මිලිමීටර් වලදී. මොකද මේ 4.58 Hg මිලිමීටර් වලදී. මම කියද ඔබට පැහැදිලිද? ජලයේ ත්‍රික ලක්ෂය.
දැන් අචල ලක්ෂ තුන අපිට පැහැදිලිද? අචල ලක්ෂ තුනේ උෂ්ණත්ව තුන මොනවද? එකක් තමයි 0ක් සෙල්සියස්, අනිත් එක තමයි 100ක් සෙල්සියස්, අනිත් එක තමයි 273.16 කෙල්වින්. ඒතර ඔබට ජලයේ ත්‍රිකලක්ෂය පිළිබඳව කියලා දෙන්න කියලා විශේෂ නිර්දේශය තිබෙනවා. සංසුද්ධ ජලය, මේ ජලය, අයිස්, ජල වාෂ්ප තුන් දෙනා සමතුලිතව පවතින අවස්ථාව කියන එකයි එතන ත්‍රිකලක්ෂය කියලා කියන්නේ. බලන්න තා මෙතනදී සංසුද්ධ අයිස්, සංසුද්ධ ජලය, සංසුද්ධ ජල වාෂ්ප එකිනෙක සමතුලිතව පවතින උෂ්ණත්වය ජලයේ ත්‍රිකලක්ෂය ලෙස හැඳින්වේ. ජලයේ ත්‍රිකලක්ෂයේදී පීඩනය 4.58 රසදිය මිලිමීටර් වන අතර ඊට අනුරූප උෂ්ණත්වය 273.16 කෙල්වින් වේ. ඔබ ওই දීලා තිබෙන graph එකේ ඔය තිබෙන ප්‍රස්ථාරයේදී මෙන්න මේ පොයින්ට් එක මෙතන පල්ලෙහාට කඩිරක් දාලා විතර පාට පෑනකින් එතනදී 273.16 කියලා දාගන්න. ඒ වගේම ඔබ මෙන්න මේ තිබෙන එකේදී පීඩනය 4.58 රසදිය මිලිමීටර් කියලා දාගන්න. right ජලයේ ත්‍රිකලක්ෂය. එතන මෙන්න මෙතනදී ඔබ ට්‍රිපල් පොයින්ට් කියලා තිබෙනවා. නම් සිංහලෙත් ලියා ගන්න පුළුවන්. ත්‍රිකලක්ෂය මේ තිබෙන්නේ ට්‍රිපල් පොයින්ට් එක. ත්‍රිකලක්ෂය මේ තිබෙන්නේ ත්‍රිකලක්ෂය. තේරුණාද? ත්‍රිකලක්ෂය. දැන් මේකේ විභාගයේදී අහලා තිබෙනවා මේ අචල ලක්ෂණ ඔබ තෝරා ගැනීමේදී මෙන්න මේ තිබෙන පහළ අචල ලක්ෂය සහ ඉහළ අචල ලක්ෂය සමග සංසන්දනය කිරීමේදී ජලයේ ත්‍රිකලක්ෂය වඩාත් හොඳ අචල ලක්ෂයක් වේ. මෙයට හේතුව පැහැදිලි කරන්න කියලා කියනවා. පහළ අචල ලක්ෂය සහ ඉහළ අචල ලක්ෂය සමග සංසන්දනය කිරීමේදී ජලයේ ත්‍රිකලක්ෂය කියන එක වඩාත් හොඳ අචල ලක්ෂයකි. මෙයට හේතුව ඔබට පැහැදිලි කරන්න කියලා කියනවා. මේකට හේතුව මේකයි. දැන් මෙතන මේ පහළ අචල ලක්ෂය කියලා කියන්නේ අපි සම්මත වායුගෝල පීඩන තත්ත්වයේදී පිරිසිදු අයිස් දිය වෙන උෂ්ණත්වයනේ. ඒතර මේ අයිස් දිය වෙන උෂ්ණත්වය කියන එක පීඩනය මත යැපෙනවා. ඒ කියන්නේ මේ 760ක් එජ් මිලිමීටර් වලදී අයිස් දිය වෙන උෂ්ණත්වය නෙමෙයි මේකගේ අපි 1000ක් රසදිය මිලිමීටර් කළොත් පීඩනය වැඩි කළොත් අයිස් දිය වෙන්නේ බිඳුවේදී නෙමෙයි. ඒ කියන්නේ මේ උෂ්ණත්වයේදී නෙමෙයි. ඒ වගේම පීඩනය අඩු කළොත් දිය වෙන්නේ තවත් උෂ්ණත්වයකදී. ඒ වගේම අයිස් පිරිසුදු නොවුනොත් ඒ දිය වෙන්නේ මේ උෂ්ණත්වයේදී නෙමෙයි. මේකත් එහෙමයි. ජලය නටන්නේ මේ උෂ්ණත්වයේදී ජලය නටන්නේ මේ පීඩනයේදී විතරයි. පීඩනය වැඩි කළොත් ජලය නටන්නේ මේ පීඩනයේදී නෙමෙයි. ඒ නිසා මේ තිබෙන අගයන් කෙරෙහි මේ උෂ්ණත්ව අගයන් කෙරෙහි පීඩනය බලපානවා. ඒ වගේම පිරිසුදු ස්වභාවය බලපානවා. එනනම් එහෙම කියන්න පුළුවන් පහළ අචල ලක්ෂය සහ ඉහළ අචල ලක්ෂය විදිහට මේවා පීඩනය සහ කවුරු මතද පීඩනය මත බලපානවා. ඒ වගේම පීඩනය මත බලපානවා. ඒ වගේම මේකෙදි පිරිසුදු ස්වභාවය මත බලපානවා. හැබැයි මේකෙදි එහෙම එකක් නැහැ. දැන් කෙනෙක් අහන්න පුළුවන් එනස මේකෙදි මේ පීඩනය බලපානව නේද කියලා. නෑ. දැන් මෙතනදී පුතා මේ පීඩනය බලපානවා කියලා කියන්නේ ඔබට අයිස් දිය වෙන උෂ්ණත්වයක් කියන එකක් ඇති වෙනවා. අයිස් දිය වෙන පීඩනයකදී අයිස් දිය කරගන්න පුළුවන්. වෙන පීඩනයකදී අයිස් දිය වෙනවා. මේ පීඩනයේදී විතරක් නෙමෙයි අයිස් දිය වෙන්නේ. වෙන පීඩනයකදී අයිස් දිය වෙනවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ වෙන පීඩනයකදී අයිස් දිය වෙන්නේ මේ උෂ්ණත්වයේදී නෙමෙයි. වෙන උෂ්ණත්වයකදී. ඒතර වෙන පීඩනයකදී අයිස් දිය කරන්න පුළුවන්. හැබැයි එතකොට දිය වෙන්නේ බිඳුවේදී නෙමෙයි. වෙන උෂ්ණත්වයකදී තමයි දිය වෙන්නේ. වෙන පීඩනයකදී ජලය නටා ගන්න පුළුවන්. හැබැයි ඒක නටන්නේ වෙන උෂ්ණත්වයකදී. මේක තිබෙන විශේෂත්වය මොකක්ද? මේ වගේ අයිස්, ජලය, ජල වාෂ්ප මේ තුන් දෙනා එකිනෙක සමතුලිතව පවතින වෙන පීඩන නැහැ. ඒ වෙන පීඩනයකදී වෙන උෂ්ණත්වයකදීද මේ තුන් දෙනාට එකට ඉන්න පුළුවන්. එහෙම අවස්ථා නැහැ. මේ තුන් දෙනාටම එකට ඉන්න පුළුවන් අවස්ථා තිබෙන්නේ එකම එක තත්වයක් විතරයි. දැන් ජලයෙන් නටන උෂ්ණත්වය එකක් නෙමෙයි තිබෙන්නේ. ජලයෙන් නටන්න පුළුවන් 100 දී නටන්නත් පුළුවන් 105 දී නටන්නත් පුළුවන් 95 දී නටන්නත් පුළුවන් 100 දී නටන්න පුළුවන් 95 දී නටන්නත් පුළුවන් 105 දී නටන්නත් පුළුවන්. ඒ කවුරු වෙනස් වුණාමද? එකක් පීඩනය වෙනස් වුණාම අනික පිරිසුදු ස්වභාවය වෙනස් වුණාම. හැබැයි මේකෙදී වෙන වෙන පීඩනයන් වලදී වෙන වෙන ත්‍රිකලක්ෂ වෙන වෙන උෂ්ණත්වවලදී ත්‍රිකලක්ෂ එහෙම එකක් නැහැ. ජලයේ ත්‍රිකලක්ෂ තිබෙන්න පුළුවන් එකම එකයි. ඒක තිබෙන්නේ උෂ්ණත්වය මේ අගයේදී හා පීඩනය මේ අගයේදී විතරයි. වෙන වෙන පීඩනවලදී වෙන වෙන උෂ්ණත්වවලදී තව තව ත්‍රිකලක්ෂ එහෙම එකක් නැහැ. හැබැයි තාපාංක සහ ද්‍රවාංක කියන ඒවා ගත්තාම එක එක පීඩනයේදී එක එක අගයන්. එක එක පීඩනයේදී එක එක අගයන්. මේ පීඩනයේදී මේ අගයන් වෙන පීඩනයකදී වෙන අගයන්. හැබැයි මේකෙදී වෙන පීඩනයකදී තව අගයක් එහෙම එකක් නැහැ. ඔච්චර තමයි තියෙන්නේ. නිසා ජලයේ ත්‍රිකලක්ෂය කියන එක ෆික්ස් පොයින්ට් එකක්. එකයි. ඒක ඇත්තටම සැබෑ ලෙසම අචල ලක්ෂයක්.
මේවා සැබෑ ලෙසම අචල ලක්ෂ නෙමෙයි. මේවා අචල ලක්ෂ කරගන්න ඕනේ. කෙසේද? මේ කන්ඩිෂන්ස් අචල කරලා කියන කාරණේ ඔබ වැදගත් වෙනවා. ඔබෙන් අහුවොත් එහෙම ද්‍රවාංක සහ තාපාංක සමග සංසන්දනය කරද්දී ජලයේ ත්‍රික ලක්ෂය වඩාත් හොඳ අචල ලක්ෂයකි. මේකට හේතුව පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඔබ දෙන්න උත්තරේ මෙන්න මේ විදිහට. ඔබ කියන්න ඕනේ මොකක්ද? ඔබ කියන්නේ මේකේ ද්‍රවාංක හා තාපාංක පීඩනය සහ පිරිසුදු ස්වභාවය මත වෙන කරුණු මත යපුණාන් ත්‍රික ලක්ෂය එහෙම වෙන කරුණු මත රඳා නොපවතීම මේට හේතුවයි කියලා. රයිට්. ඒකේ පොයින්ට් එක මම යටින් දීලා තිබෙන එක අපි හයිලයිට් කර ගැනීමක් කරමු. මේකේ ජලයේ ත්‍රික ලක්ෂයට අනුරූප පීඩනය නියත අගයකි. එහෙත් තාපාංක හා ද්‍රවාංක පීඩනය ද්‍රවයේ පිරිසුදු ස්වභාවය මත වෙනස් වන බැවින් ත්‍රික ලක්ෂය වඩාත් හොඳ අචල ලක්ෂයකි. පැහැදිලිද? ත්‍රික ලක්ෂය කියන එක වඩාත් හොඳ අචල ලක්ෂයක්. ත්‍රික ලක්ෂය වෙනත් කරුණු මත වෙනස් වෙන්නේ නැහැ. වෙනත් කී කාරණා මත ත්‍රික ලක්ෂය කියන අගය වෙනසකට බඳුන් වෙන්නේ නැති බව ඔබ මතක තබා ගත යුතුයි. පැහැදිලිද? තේරුම් ගියාද? රයිට්. දැන් පුතා මෙතනදී මේ අචල ලක්ෂ දෙකක් අසුරු කරගෙන උෂ්ණත්ව පරිමාණයක් අර්ථ දක්වන විදියයි ඒ වගේම එක අචල ලක්ෂයක් භාවිතා කරමින් උෂ්ණත්ව පරිමාණයක් අර්ථ දක්වන විදියයි ඒ අසුරෙන් සෙල්සියස් පරිමාණය සහ නිරපේක්ෂ තාපගතික උෂ්ණත්ව පරිමාණය අර්ථ දක්වන විදිය මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම බලමු අචල ලක්ෂ දෙකක් ඇසුරෙන් උෂ්ණත්ව සඳහා ප්‍රකාශන. රයිට්. අචල ලක්ෂ දෙකක් ඇසුරෙන් උෂ්ණත්වය සඳහා ප්‍රකාශන කොහොමද ගන්න කියලා. රයිට්. පොඩ්ඩක් බලන්න. මේ රූප සරහන මේ දීලා තිබෙන්නේ. ත්‍රිපිටා මේක මේ උෂ්ණත්ව මිතික ගුණය රේඛීය විචලනයක් තිබෙනවා කියලා හිතුවොත් මේ තිබෙන්නේ පහළ අචල ලක්ෂය θ L කියන අදහස. ඉහළ අචල ලක්ෂය පහළ අචල ලක්ෂයට දාලා උෂ්ණත්ව මිතික ගුණයේ වටිනාකම ඉහළ අචල ලක්ෂයට දාලා උෂ්ණත්ව මිතික ගුණයේ වටිනාකම මේ θ උෂ්ණත්වයට දාලා උෂ්ණත්ව මිතික ගුණයේ වටිනාකම. එතකොට මේකදී අපි කරන්නේ මේ වෙලාවේදී උෂ්ණත්ව මිතික ගුණයයි මේ වෙලාවේදී උෂ්ණත්ව මිතික ගුණයයි හොයලා ඊට පස්සේ මේ උෂ්ණත්ව මිතික ගුණය ලැබෙන උෂ්ණත්වයේ කීයද කියලා හොයා ගන්නවා. මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන්. මේ අතර පරතර සමානයි කියලා හිතුවොත් මේක රේඛීය පරිමාණයක් කියලා අපි විශ්වාස කළොත් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් නේද? θ ඍණ θ L බෙදීම θ H ඍණ θ L සමානයි. θ ඍණ θ L θ H ඍණ θ L සමානයි. x θ අඩු කිරීම xl බෙදීම xh අඩු කිරීම xl බලන්න පුළුවන් නේද කියලා. මේ පැත්තේදී අනුපාතය ගත්ත විදිහටම තමයි මේ පැත්තේදීත් අනුපාතය ගත්තේ. දැන් ඔබට මෙතනදී θ ඍණ θ L සමානයි මේක හරස් ගුණ කරපුවාම x θ ඍණ xl බෙදීම xh ඍණ xl කියලා ගන්න පුළුවන්. ඒතර මෙතනට එනවා θh ඍණ θ L කියලා සම්බන්ධය. දැන් ඔබට මේක θ ගේ අගය ගන්න මේකත් එහා පැත්තට දාන්නට පුළුවනි. x θ ඍණ xl බෙදීම xh අඩු කිරීම xl මේකදී θh අඩු කිරීම θ L ධන මෙතනදී θ L කියලා අපිට ගන්නට පුළුවන්. ওই විදිහට අපිට ගත හැකි. තේරුණාද? θ ගේ අගය සඳහා ප්‍රකාශනයක් අපිට ගන්නට පුළුවන්. ලක්ෂ අචල ලක්ෂ දෙකක් ඇසුරින් උෂ්ණත්ව පරිමාණය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම ඔබ ওই තිබෙන රූප සරහන ඉස්සරහින් මේ තිබෙන කරුණු ටික ලියා ගන්නට අවශ්‍යයි. මේක දිහා බලන්න නැතුව කරපු දේ ඔබ කල්පනාවෙන් කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරලා බෙදුවා මෙයාගෙන් මෙයා අඩු කරලා මෙයාගෙන් මෙයා අඩු කරලා බෙදුවා මෙයාගෙන් මෙයා අඩු කරලා පස්සේ θ උක්ත කරා. ඔබ කල්පනාවෙන් කරන්න බලන්න. එතන ඉස්සරහින් තිබෙන ඉඩේ ලියලා මේක රතු පාට පෑනෙන් කොටු කර ගැනීමක් කරන්න. අතර අපි සෙල්සියස් පරිමාණය අර්ථ දක්වන්නේ ඔය දේ ඇසුරු කරගෙන මේක ඉක්මනින් ලියා ගන්න. θ ගේ අගය අපිට ඔය විදිහට ගන්නට පුළුවන්. තේරුණාද? දැන් පුතා මේක භාවිතා කරමින් අපි සෙල්සියස් පරිමාණය අර්ථ දක්වන විදිය. අපි සෙල්සියස් පරිමාණය අර්ථ දක්වන්නේ පහළ අචල ලක්ෂය 0යි සෙල්සියස්. ඒතර මෙයාගේ 0යි. ඉහළ අචල ලක්ෂය 100යි. ඒතර මේක 0ක් සෙල්සියස් කියලා ගත්තොත් මේක 100ක් සෙල්සියස් කියලා ගත්තොත් එහෙම
එතකොට තමයි මේක සෙල්සියස් පරිමාණය. ඒතර මේ අතර අන්තරය කොටස් කීයකට බෙදුව යුතුද? 100කට බෙදුවාම එය අතර කොටස් වලින් එකක් අපි කියනවා එකක් සෙල්සියස් විදියට අර්ථ දැක්වීමක් සිදු කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම අපිට අර්ථයක් ගන්න පුළුවන්. මම මේක ඔබට තව පැහැදිලි කිරීමක් කළොත් ත්‍රිපුතා පහළ අචල ලක්ෂය මේක බිඳුවක් සෙල්සියස් ලෙසත් ඉහළ අචල ලක්ෂය 100ක් සෙල්සියස් ලෙසත් ත්‍ර මේක තීටා සෙල්සියස් ත්‍ර මේක x තීටා මේක xh සහ මේක xl විතරදී අපිට ගන්නට පුළුවන් x බිඳුව සහ මේක x 100 නේ 100ේදී උෂ්ණත්වමිතික ගුණය බිඳුවේදී උෂ්ණත්වමිතික ගුණය තීටා වලදී උෂ්ණත්වමිතික ගුණය තීටා උෂ්ණත්වය අර විදිහටම ප්‍රකාශනය ලියුවාම ඔබට ලියන්න පුළුවන් තීටා මේකේ ওই විදිහට ලියන්න පුළුවන් තීටා සෙල්සියස් නැත්නම් තීටාගේ අගය සමාන විය යුතුයි කවුද x තීටා අඩු කිරීම x ලෝ x බිඳුව බෙදීම x high x 100 අඩු කිරීම x බිඳුව වරක් තීටා high මේකේ 100 තීටා ලෝ බිඳුව ධන බිඳුව. ඒතර මෙතනදී ලියවෙන්න ඕනේ ඉතුරු වෙන්නේ 100ක් සෙල්සියස් කියන පදේ විතරයි නේද? බලන්න අපිට තේරෙනවද කියලා? ඔය තිබෙන කේදී මේ ප්‍රකාශනයේදී ඒතර පුතා මෙයාගෙන් මෙයා අඩු කරලා මෙයාගෙන් මෙයා අඩු කරලා මෙයාගෙන් මෙයා අඩු කරලා මෙයාගෙන් මෙයා අඩු කරන්න තිබෙන්නේ. ඒතර ඔබට එන්නේ තීටා ඍණ බිඳුව බෙදීම 100 ඍණ බිඳුව සමානයි x තීටා ඍණ x බිඳුව x 100 ඍණ x බිඳුව කියලා ගත්තාම මෙන්න මේ වගේ ප්‍රකාශනයකට මේක තල්ලු වෙනවා. මොකද තීටා l කියන්නේ බිඳුව තීටා l කියන්නේ බිඳුව. ඒතර මේ පදේ නැති වෙනවා මේ පදේත් නැති වෙනවා මේ පදේ විතරක් ඉතුරු වෙනවා. තීටා h කියලා කියන්නේ 100 සෙල්සියස්. ඒතර සෙල්සියස් පරිමාණයේදී අචල ලක්ෂ දෙකක් පදනම් කරගෙන අර ගතපු සූත්‍රය මෙන්න මේ වගේ කෙටි තත්වයක් බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. පැහැදිලිද? රයිට්. අපි ඒක සෙල්සියස් පරිමාණය අර්ථ දක්වාගෙන යටින් මේක අපි සඳහන් කරගනිමු. මෙහෙම ලියන්න. පහළ අචල ලක්ෂය පහළ සෙල්සියස් පරිමාණය කියලා තැන ලියන්න ඕනේ. පහළ අචල ලක්ෂය තීටා l සමානයි බිඳුවක් සෙල්සියස් ද පහළ අචල ලක්ෂය තීටා l සමානයි බිඳුවක් සෙල්සියස් ද ඉහළ අචල ලක්ෂය තීටා h සමානයි 100ක් සෙල්සියස් ද ඉහළ අචල ලක්ෂය තීටා h සමානයි 100ක් සෙල්සියස් ද ලෙසගෙන ඒ අතර උෂ්ණත්ව පරතරය සමාන කොටස් 100කට බෙදා එක් කොටසක් එකක් සෙල්සියස් ලෙස හැඳින්වී right. එතරම්දී පැත්තකින් පොඩියට ඔබට පුළුවන් නම් චූටේට ඔය පිටුවේ කෙලවරින් සෙල්සියස් පරිමාණය කියන මාතෘකාව තිබෙන තැන මේ කෙලවරින් මේ රූප සරණ ඔබට ඕන නම් ඇඳ ගන්න පුළුවන් පොඩියට. ඇඳලා ඔබ යටින් උතර තිබෙන ඉඩෙහි මේ තිබෙන සූත්‍රය ලියන්න. තීටා සමානයි x තීටා ඍණ x බිඳුව x 100 ඍණ x බිඳුව වැඩි කිරීම 100 තීටා උෂ්ණත්වය සෙල්සියස් වලින් ලබා ගැනීම අපිට විදිහට කරන්න පුළුවන්. අපි මේ සෙල්සියස් පරිමාණයට අදාළව අපිට මේකේ ගැටලු සෑදීමේදී අපි කොහොමද කරන්නේ කියන එක චුට්ටක් බලමු. ගැටලුවක් හදලා බලන්න මේකේ ටූට් එකේ උෂ්ණත්ව මිතිය කියන කොටසේ මොඩල් ක්වෙස්චන්ස් 24 උෂ්ණත්ව මිතිය කියන කොටස බලන්න. ඒකේ ඉස්සෙල්ලාම right 24 වෙනි පිටුව පස්වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට හදාලා තිබෙන්නේ. අපිට කෙලිම ඕන නම් මේ සූත්‍රය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් ඕකෙදී ඕක ඔය සූත්‍රය දාන එක නෙමෙයි මම අනුගමනය කරන්නේ. මේ වගේ ඉර දෙකක් ගහ ගන්නවා. ඒක ලේසි. ඔහොම ඉර දෙකක් ගහගෙන දත්ත ටික මාක් කර ගන්නවා.
තුරු සූත්‍රය කඩපාඩම් කරගන්න ඕනේ. බලන්න 24 වෙනි පිටුවේ 5 වෙනි ගණන ඉක්මනින් මේ විදිහට හදන එක ලේසි කියලා මට හිතෙනවා. මම මෙන්න මේ විදිහට එක ගණනක් හදලා පෙන්නන්නම්. බිඳුවේදී රසදිය කඳක උස 2 සෙන්ටිමීටර. ඒතර මේ උෂ්ණත්මිතික ගුණය නෙමේ රසදිය කඳේ උස කියලා කියන්නේ. රසදිය කඳේ උස කියලා කියන්නේ උෂ්ණත්මිතික ගුණය. උෂ්ණත්මිතික ගුණය තමයි රසදිය කඳේ උස. රසදිය කඳක උස බිඳුවේදී 2 සෙන්ටිමීටර වේ. සීයේදී ඒ කියන්නේ ඉහළ අචල ලක්ෂය. ඒතර බිඳුවේදී 2 සෙන්ටිමීටර සීයේදී 12 සෙන්ටිමීටර වේ. මොනවද කියන්නේ? සීයේදී 12 සෙන්ටිමීටර වේ. රසදිය කඳේ උස 7 සෙන්ටිමීටර වන උෂ්ණත්වය කුමක්ද? රසදිය කඳේ උස 7 සෙන්ටිමීටර වන උෂ්ණත්වය කුමක්ද? රසදිය කඳේ උස 7 සෙන්ටිමීටර වන උෂ්ණත්වය කුමක්ද? තේරුණාද? රසදිය කඳේ උස 7 සෙන්ටිමීටර වන උෂ්ණත්වය කුමක්ද? එතකොට මොකද වෙන්න ඕනේ? තීටා ඍණ බිඳුව. තීටා ඍණ බිඳුව බෙදීම සීය ඍණ බිඳුව. අර විදියට ගන්නවා. සමානයි 4 ඍණ 2. මේ පැත්තට කරපු දෙයම කරනවා. 4 ඍණ 2 බෙදීම 12 ඍණ 2. තේරුණානේ? ඒ විදිහට ගන්න එක ලේසි. ඕනනම් මේ සූත්‍රය දාලා ගන්නත් පුළුවන්. එහෙම ඕනේ නැහැ. මේක ගන්න කෙලින්ම. අස්කල් උත්තර ගත්තා ඒ. තීටා බෙදීම 100 7න් 2ක් 5යි 12න් 2ක් 10යි 5 බෙදීම 10 කියලා කියන්නේ 2න් 1යි තීටාගේ අගය 50ක් සෙල්සියස් කියලා උත්තරයක් ලැබෙනවා. තේරුණා නේද? පැහැදිලිද පුතා? ඔළුවට ගියාද? අපි බලමු ඔය විදිහටම 7 වෙනි ගණන කරන්න. මේකෙදි මේ නියත පරිමාණ වායු උෂ්ණත්වමානයක සම්මත වායු ගෝල පීඩන තත්ත්වයටදී දියවන උෂ්ණත්වයේදී රසදිය කඳේ උස දියවන උෂ්ණත්වයේදී ජලයේ නටන උෂ්ණත්වයේදී පාඨාංකය 16ක් වන්නේ කොපමණ උෂ්ණත්වයකදී දැයි සොයන්න. කරන්න බලන්න. ඒකේ අගය ඉහළ අචල ලක්ෂයටත් වඩා උඩින් තිබෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඕනනම් උඩින් මාක් කරගන්නත් පුළුවන්. ඕනනම් පහලින් මැදදී මාක් කරගත්තත් උත්තරේ වෙනසක් වෙන්නේ නෑ පුතා. right? right. හත්වෙනි ප්‍රශ්නේ මේ වගේ දාගන්න පුළුවන්. දැන් පහළ අචල ලක්ෂය බිඳුවක් සෙල්සියස් දී 4 සෙන්ටිමීටරද ජලයේ නටන උෂ්ණත්වයේදී සීයේදී 14 සෙන්ටිමීටරද වේ. පහළ අචල ලක්ෂයේදී 4යි ඉහළ අචල ලක්ෂයේදී 14යි. මේකදී 16ක් වෙලාවේදී අහනවනේ. දැන් දරුවෙක් අහන්න පුළුවන් 14යි 4යි අතර නෙමෙයිනේ 16 තිබෙන්නේ මේකෙන් උඩ නේද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඕනනම් උඩට දාලා හදන්න උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ පුතා. මොකද අනුපාතයනේ ගන්න අපි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතෙන් දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. මේක ගණිතයක ගැටලුවක් නැහැ. අනුපාතයනේ ගන්න අපි කොහොමද? ඒ නිසා මේක උඩින් අඳින්නම ඕන කියලා නීතියක් නැහැ කියන එකයි මම මේ කියන්නේ. එහෙම ඇන්දලා වරදක් නැහැ. හරිනම් ඉතින් 14ට වඩා 16 වැඩි වෙන්න බෑ. මොකද ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න බාර උත්තරේ එනවා. අනුපාතය ගන්න නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. තීටා ඍණ බිඳුව සීය ඍණ බිඳුව හරිද? 16 ඍණ 4 මේකේ 14 ඍණ 4 තීටා බෙදීම 100 16න් 4ක් 12යි මේක 10යි බිඳුවට බිඳුව කැපුණා තීටා 120ක් සෙල්සියස් කියලා ගයක් ලැබෙනවා. ඔය කාරණේ පැහැදිලිනේ? තේරුණාද පුතා? ඊළඟ බලන්න ඔය විදිහටම මේකේ right පුතානීම හදන්න බලන්න දැන් පළවෙනි ප්‍රශ්නේ 1 නියත පරිමාණ වායු උෂ්ණත්වමානයක බිඳුවේදී සහ සීයේදී රසදිය කඳේ උස පිළිවෙලින් 80 සහ 110ක් වේ. බිඳුවේදී සහ සීයේදී නේ මේක බිඳුවක් සෙල්සියස් දී 100ක් සෙල්සියස් දී රසදිය කඳේ උස පිළිවෙලින් 80 හා 110ක් සෙන්ටිමීටර් වේ. රසදිය කඳේ උස 100ක් සෙන්ටිමීටර් වන්නේ උෂ්ණත්වයේ කීයේදීද කියලා නහන්. රසදිය කඳේ උස 100ක් වෙන්නේ තීටා කීයක් වේදද? එතන මෙතනදී ගන්න පුළුවන් තීටා ඍණ බිඳුව 100 ඍණ බිඳුව
ටීටා ඍණ බිඳුව 100 ඍණ බිඳුව 100 ඍණ 80 110 ඍණ 80 එතකොට ඔබට ලැබෙයි ටීටා බෙදීම 100 20 30 200 බෙදීම 3 66.67 බලමු දෙවෙනි ප්‍රශ්නය දෙක මෙතන අගයන් කිහිපයක් තිබෙනවා. අගයන් කිහිපයක් තිබෙනවා. හතරයි දශම 6 මිලිවෝල්ට් අදාළ ආසන්න සීමාව තිබෙන්නේ 530 සහ 540. උත්තරේ බලමු ඔය තිබෙන උත්තරේ එනවද කියලා 530 540 කියන උෂ්ණත දෙකට අදාළ දේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒ දීන අගයට දැන් මෙතනදී මේ රේඛීය පරිමාණයක් තිබෙනවා නම් උදාහරණද ඒ කියන්නේ අර අපි පොඩක් ඒ කියන්නේ පැහැදිලි කරලා හිටියොත් ඉස්සල මම කියවනේ උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ සමග රේඛීය විචලනය විය යුතුයි කියලා ඔය වගේ නම් තිබෙන්නේ. ඒතකොට පුතා ඔය මොකක් ගත්තත් එකම උත්තරය තමයි එන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ උෂ්ණත්වයේ සමග උෂ්ණත්වමිතික ගුණයේ විචලනය මේ වගේ රේඛීය ප්‍රස්ථාරයක් නම් ඒතකොට පුතා ඔයාලට මෙහෙම අගයන් දීලා තිබුණොත් ඔයාලට මේ අගයන් දෙක පාවිච්චි කරත් මේ අගයන් දෙක පාවිච්චි කරත් නැත්නම් මේ අගයන් දෙක පාවිච්චි කරත් මොන අගයන් දෙක පාවිච්චි කරත් එකම උත්තරය එනවා. හැබැයි මේක පොඩ්ඩක් මේ වගේ කර්ව් එකක් වෙලා තිබුණොත් එහෙම ඒ වෙලාවේදී ඔබ පාවිච්චි කරන අගයන් දෙක මත ලැබෙන උත්තරේ පොඩි වෙනසකට ලක් වෙනවා. හරිද? ඒ කියන්නේ මේක රේඛීය පරිමාණයක් නොවීම කියන එක තමයි ඒකට හේතුව බවට පත් වෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය සමග උෂ්ණත්වමිතික ගුණය රේඛීය විචලනය නොවීම තමයි එහෙම එක එක අගයන් ගත්තාම එක එක උත්තර එන්න හේතුව. ඇත්තටම ගත්තොත් තාප විද්‍යුත් යුග්මයක විද්‍යුත්ගාමක බලය කියන එක රේඛීය තත්වයක නෙමෙයි වෙනස් වෙන්නේ. ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන්. ඔය උත්තරවලදී ඔබ ගන්න දෙන්න අනුව ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මේ වෙලාවේදී ආසන්නම දෙන්න පාවිච්චි කරමු. එතකොට වෙන්න තිබෙන හානිය අවමයි. ඒ කියන්නේ එතකොට ලැබෙන උත්තරයට නිර්වදතාවය වඩාත් වැඩි වෙනවා. ඒක නිසා මේ තිබෙන 4.6 මිලි ඇම්පියර් මිලිවෝල්ට් කියන එකේදී සීමාවට යටත් වෙනවා 530 540 අතර පරාසය. ඒ නිසා ඔබ 530 දී 540 දී කියන අගයන් දෙකට සාපේක්ෂව පිළිතුරු තෝරා ගැනීමට යන්න. එතකොට වඩාත් ලේසි වෙයි. තේරුණාද? ඒ කියන්නේ මේ තත්ත්වය පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒතර ඔය ගන්න අගයන් දෙක මත උත්තර වෙනස් වීමට හේතුව වෙන්නේ මොකක් නිසාද පුතා? පරිමාණය මොනවා නොවුනාමද? නැත්නම් උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වයේ සමග රේඛීයව විචලනය නොවීමේ ඵල විපාක තමයි තිබෙන්නේ. ඒක නිසාම තමයි අපි කියන්නේ උෂ්ණත්වයේ සමග උෂ්ණත්වමිතික ගුණය මොනවා නම් වඩාත් හොඳ බවද? රේඛීය විචලනය වීම හොඳ බව. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම එකක් හොයාගන්න එක තරම් ලේසි කටයුත්තක් නෙමෙයි. අපි ආසන්න වශයෙන් තමයි මේ ක්‍රියාව සිද්ධ කරන්නේ. පැහැදිලි නේද? අපි මෙතනදී ඊළඟට බලන්න මෙතනදී අපි ඔය වගේ දාගත්තාම මෙහෙම කොටස් දෙකකට දාගත්තා එකනේ නේද? ඒතර මෙතනදී 530 540 කියලා දාගන්න කියලා මම අපිට කිව්වේ. මේක 530යි සෙල්සියස් මේක 540යි සෙල්සියස්. එතකොට 530යි සෙල්සියස් 540යි සෙල්සියස් කියලා දාගන්න පුළුවන්. ඒතර මේ තිබෙන අගය අපි තීටා කියලා දාගන්නවා. 530 වෙලාවේදී 4.52යි 4.52 මිලිවෝල්ට්. මේ තිබෙන එක 540 වෙලාවේදී 4.62 මිලිවෝල්ට් 4.62 මිලිවෝල්ට්. ඒතර මේ තිබෙන අගය 4.6 මිලිවෝල්ට් නේ නේද? දැන් ඔබට පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම ටීටා ඍණ 530 540 ඍණ 530. ඒතර ටීටා 4.6 අඩු කිරීම 4.52 4.62 අඩු කිරීම 4.52. ටීටා ඍණ 530 බෙදීම මේක 10 4.6න් 4.52ක් 0.08 බෙදීම 4.62. ඒතර 0.1. ඕක සුළු කරපුවාම 5 ටීටා ඍණ නේද? ටීටා
තීටා ඍණ 530 සමාන වෙනවා 0.8 මෙතනදී 8 කියලා ලැබෙන. ඒතර තීටාගේ අගය සමාන වෙනවා 538යි සෙල්සියස් කියලා අගයක් ඔබට ලැබේ. තේරුණානේ? 538යි සෙල්සියස්. දැන් අපිට තේරෙනවද මේ අචල ලක්ෂයන් දෙකක් ඇසුරු කරගෙන උෂ්ණත්වමිතික ගුණ දුන්නාම ඔබට යම් අවස්ථාවක උෂ්ණත්වය හොයාගන්න විදිය. දැන් අපි එනවා මේ নিরপেক্ষ තාපගතික උෂ්ණත්ව පරිමාණය කියන එක අර්ථ දක්වීම සඳහා. තාපගතික උෂ්ණත්ව පරිමාණය නැත්නම් මේක নিরপেক্ষ පරිමාණය කියලා කියන්නේ පුතා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි සෙල්සියස් පරිමාණය අර්ථ දක්වන වෙලාවේදී ඔබට හිතලා බලන්න සෙල්සියස් පරිමාණය අර්ථ දක්වනකොට අපි කියන්නේ සම්මත වායුගෝල පීඩන තත්ත්වය යටතේදී පිරිසිදු අයිස් දියවෙන උෂ්ණත්වය බිඳුවක් කියලා ගමු කියලා. ඒ කියන්නේ අපි මේ බිඳුව කියලා අරගෙන තිබෙන්නේ අතරමැදි අවස්ථාවක්. ඒ කියන්නේ උෂ්ණත්වය කියන එක මේ වගේ තිබෙනවා නම් ඒ උෂ්ණත්වය කියන එකේ අතරමැදි අවස්ථාවක තමයි අපි මේ 0 සෙල්සියස් කියලා දාගෙන තිබෙන්නේ. අපි මේ ජලයේ නටන උෂ්ණත්වය 100ක් සෙල්සියස් කියලා අරගෙන මේ අතර කොටස් 100කට බෙදලා එයින් එකක් 100න් එකක් කියන්නේ මේ අගයයි මේ අගය අතර උෂ්ණත්ව වෙනසෙන් 100න් එකක් තමයි අපි 1ක් සෙල්සියස් කියලා අර්ථ දක්වන්නේ. තේරුණා? ඒ කියන්නේ අපි මෙන්න මේ තිබෙන අතර උෂ්ණත්වය අපි ගත්තොත් මේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා නම් මේ ඩෙල්ටා තීටාගෙන් 100න් එකක් සෙල්සියස් විදිහට අපි අර්ථ දක්වනවා. තේරුණා? ඒ කියන්නේ මෙහෙම කිව්වොත් තව සම්මත වායුගෝල පීඩන තත්ත්වය යටතේදී පිරිසුදු අයිස් දියවෙන උෂ්ණත්වයයි සම්මත වායුගෝල පීඩන තත්ත්වය යටතේදී පිරිසුදු ජලයේ නටන උෂ්ණත්වය අතර උෂ්ණත්ව වෙනසෙන් 100න් පංගුවක් සෙල්සියස් අංශක එකක් ලෙස අර්ථ දක්වේ. ඒ කියන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවට වඩා අඩු ඒවා නැද්ද මේ ලෝකේ? මේ විශ්වයේ තිබෙනවා. මීට වඩා අඩු උෂ්ණත්ව තියෙනවා. මේ විශ්වයේ 100ට වඩා වැඩි උෂ්ණත්ව නැද්ද? ඒත් තියෙනවා. 100 ගණන් කියලා තිබෙනවා. තා පැහැදිලිවම තිබෙනවා. බිඳුවට වඩා අඩු උෂ්ණත්ව තිබෙනවා. දැන් සමහරලාට අයිස් කුට්ටයක උෂ්ණත්වය ඍණ 5 තිබෙන්නට පුළුවන්. ඒ කියන්නේ බිඳුවට වඩා අඩුයි. ඍණ ගණන් වල තියෙන්න පුළුවන්. දැන් අපි සමහරලාට ශීත කාලයේදී අපි කියනවා පරිසර උෂ්ණත්වය ඍණ 10ක් සෙල්සියස් දක්වා අඩුවේ කියලා. සමහර ශීත රටවල් වලදී එහෙම වෙන්න පුළුවන්. උෂ්ණත්වය ඍණ ගණන් වලට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ බිඳුව කියලා කියන්නේ සෙල්සියස් පරිමාණයේදී අපි බිඳුවයි කියලා තිබෙන්නේ බිඳුව නෙමෙයි. ඒ කියන්නේ උෂ්ණත්වයේ තිබෙන්න පුළුවන් අඩුමගේ නෙමෙයි. අතරමැදි අවස්ථාව තමයි බිඳුව කියන්නේ. ඒ නිසා තමයි මේකට කියන්නේ සාපේක්ෂ අවස්ථාවක් කියලා. සාපේක්ෂ අවස්ථාවක් කියලා කියන්නේ අපි යම් අවස්ථාවක් සාපේක්ෂ කොටගෙන තමයි අපි ඉදිරිපත් කිරීම කරන්නේ. දැන් අපි කිව්වොත් එහෙම සාපේක්ෂ අදහස කියන එකේ තේරුම පුතා දැන් අපි කිව්වොත් කාමර උෂ්ණත්වය අද දින කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. ඒතර මේ 25 කියලා කියන්නේ කාට සාපේක්ෂවද? මෙන්න මේකට සාපේක්ෂව. මෙතනට වඩා ඒ කියන්නේ අයිස් සම්මත වායුගෝල පීඩන තත්ත්වය යටතේදී පිරිසිදු අයිස් දියවන උෂ්ණත්වයට වඩා අද කාමරයේ උෂ්ණත්වය කීයකින් වැඩි බවද මේ කියන්නේ? 25කින් වැඩි. 25ක් සෙල්සියස් කියලා අපි කියනවා. ඒතර බිඳුව කරන්නේ යම් තැනක් අතරමැදි අවස්ථාවක්. නමුත් নিরপেক্ষ පරිමාණය එහෙම නෙමෙයි පුතා. নিরপেক্ষ පරිමාණයේ තිබෙන විශේෂත්වය තමයි දැන් මෙතන මේ තිබෙන নিরপেক্ষ ශූන්‍ය කියලා අපි මේකට කියන්නේ. নিরপেক্ষ ශූන්‍ය. নিরপেক্ষ ශූන්‍ය. මේක තමයි උෂ්ණත්වයේ අවමගය. මීට වඩා අඩු උෂ්ණත්ව නැහැ විශ්වයේ කියලා තැනට අපි එන්නේ. මෙන්න මේ අගය තමයි 0 කෙල්වින් කියලා දාගන්නේ. හරිද? ඒක නිසා කෙල්වින් පරිමාණය අර්ථ දක්වුවාට පස්සේ කෙල්වින් වල මොන අගයන් තිබෙන විදියක් නැද්ද? ඍණ අගයන් නැහැ. කෙල්වින් පරිමාණය කෙල්වින් උෂ්ණත්වයේ ඍණ අගයන් බිහි වෙන්න බෑ. ඒ ඍණ අගයන් බිහි වෙන්න බැරි. කෙල්වින් බිඳුව කියලා කියන්නේ විශ්වයේ තිබෙන උෂ්ණත්වයේ මොන අගයද? අඩුම අගය. අඩුම අගය තමයි 0යි කියලා කියන්නේ. උෂ්ණත්වය ඊට වඩා අඩු අගයක් නැහැ. මෙන්න මේ තිබෙන ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය 273.16 කෙල්වින් කියලා අපි ගන්නවා. මේ තිබෙන ජලයේ ත්‍රිකලක්ෂය. ඒතර මේ තිබෙන්නේ පහළ අචල ලක්ෂය, ඉහළ අචල ලක්ෂය, ජලයේ ත්‍රිකලක්ෂය. මෙන්න මේ අතර උෂ්ණත්වය ඩෙල්ටා තීටා කියලා ගත්තොත් ඩෙල්ටා තීටාගෙන් 273.16න් එකක් අපි කියනවා එකක් කෙල්වින් විදිහට අර්ථ දක්වේ. ඒතර මේ තිබෙන අගයනේ මේ තිබෙන අගය අපි මෙතනදී කියන්නේ ඩෙල්ටා තීටාගෙන් 100න් එකක් සෙල්සියස් ලෙස අර්ථ දක්වන්නේ. මොකද සෙල්සියස් උෂ්ණත්වය එකක් කියලා කියන්නේ පහළ අචල ලක්ෂය ඉහළ අචල ලක්ෂය අතර උෂ්ණත්ව වෙනසෙන් 100න් පංගුවක් එකක් සෙල්සියස් වේ. මෙතනදී ජලයේ ත්‍රිකලක්ෂයට අනුරූප උෂ්ණත්වයෙන් 273.16න් එකක්. එම අගයෙන් 273.16න් එකක් අපි එකක් කෙල්වින් විදියට අර්ථ දක්වා ගන්නවා. කෙල්වින් එකක් ලෙස අර්ථ දක්වේ. තේරුණාද? කෙල්වින් එකක් ලෙස අර්ථ දක්වේ.
ඒතර කෙල්වින් පරිමාණයේ තිබෙන විශේෂත්වය තමයි කෙල්වින් යන নিরপেক্ষ පරිමාණය කියලා තමයි මේකට කියන්නේ. සාපේක්ෂ කොටගෙන නෙමෙයි අපි ඒකට අදහස් ඉදිරිපත් කරන්නේ. බිඳුව මෙතන බිඳුව. ඇත්තම බිඳුව තමයි බිඳුව කියලා දාගෙන තිබෙන්නේ. මෙතනදී එහෙම නෙමෙයි. නිසා කෙල්වින් පරිමාණය මොනාගයන් බිහි වෙන්නේ නැද්ද? ඍණාගයන් නැහැ. කෙල්වින් වල 203ට වඩා වැඩි ගයන් තියෙනවා. මේ පැත්තේදී අඩුව ගයන් නැහැ. පැහැදිලි? රයිට් අපි සදාහන් කරගැනීමක් කරමු. කෙල්වින් පරිමාණය නැත්නම් මේකදී নিরপেক্ষ තාපගතික උෂ්ණත්ව පරිමාණය කියන එක নিরপেক্ষ තාපගතික උෂ්ණත්ව පරිමාණය ලියන්න. මෙම පරිමාණයට අනුව අවකාශයේහි පැවතිය හැකි අවම උෂ්ණත්වය निरपेक्ष शून्य अगය बिंदुවක් කෙල්වින් ලෙස ගැනේ. बिंदुවයි කෙල්වින් ලෙස ගැනේ. එවිට ජලයේ ත්‍රික ලක්ෂයට අනුරූප උෂ්ණත්වය 273.16 කෙල්වින් වේ. කැපිටල් K. එවිට ජලයේ ත්‍රික ලක්ෂයට අනුරූප උෂ්ණත්වය 273.16 කෙල්වින් වේ. ඊට පස්සේ වෙන පාඩ පෑනක් ගන්න පුතා. ප්‍රථම පාඩ පෑනකින් නැත්නම් වෙන පාඩ පෑනකින් මෙහෙම ලියන්න. එකක් කෙල්වින් යන අර්ධයක් වීමට මෙන්න මෙහෙම ලියමු. ලියන්න මෙහෙම ඉස්සරහට ලියාගෙන යන්න. වෙන පාඩ පෑනකින් ලියන්න. මේ අණුව ජලයේ වෙන පාඩ පෑනකින් ලියන්න. මේ අණුව ජලයේ ත්‍රික ලක්ෂයට අනුරූප උෂ්ණත්වයෙන් මේ අණුව ජලයේ ත්‍රික ලක්ෂයට අනුරූප උෂ්ණත්වයෙන් 273.16න් එකක්. රයිට්? 273.16න් එකක්. 273.16න් එකක්. කෙල්වින් එකක් ලෙස අර්ථ දැක්වේ. ඒතර ඔබට පැහැදිලිද සෙල්සියස් උෂ්ණත්වය ගත්තාම ධනාගයන් තිබෙන්නත් පුළුවන් ඍණාගයන් තිබෙන්නත් පුළුවන්. ඒක ඔය සෙල්සියස් පරිමාණය ළඟින් ලියා ගන්න පුළුවන් පුතා. එතන යටින් ඕන ලියන්න පුළුවන් ධන අගයන් මෙන්ම ඍණ අගයන්ද පැවතිය හැක කියලා නේද? සෙල්සියස් පරිමාණයේදී ඔබට ලියන්න පුළුවන් ධනාගයන් තියෙන්නත් පුළුවන් ඍණාගයන් තියෙන්නත් පුළුවන්. මේ පැත්තට මේ අගයන් තියෙනවනේ. මේවා ඍණ ඔක්කොම. මේ බිඳුවට අඩු අගයන් निरपेक्ष शून्यයි බිඳුවයි අතරේ තිබෙන අගයන් ඔක්කොම ඍණ. ධනාගයන් මෙන්ම ඍණාගයන්ද පැවතිය හැක සෙල්සියස් පරිමාණයේදී. සෙල්සියස් වල ඍණාගයන් තියෙන්න පුළුවන්. ඒ වගේම කෙල්වින් පරිමාණයේදී මොනාගයන් පැවතිය නොහැක. ඒක දිහාට ලියා ගන්න පුළුවන් ඍණාගයන් පැවතිය නොහැක. ඍණාගයන් තියෙන විදියක් නැහැ නේ. මොකද අපි කෙල්වින් පරිමාණයකදී බිඳුව කියලා කියන්නේ මේ තිබෙන අවකාශයේ තිබෙන පුළුවන් අඩුම උෂ්ණත්වය. අඩුම උෂ්ණත්වය තමයි බිඳුව. ඊට එහාට ඒවා තව එතකොට අඩු වෙන්න බෑනේ. ඍණාගයන් නැහැ. ඊළඟට දැන් අපි ඉස්සෙල්ලා කතා කළානේ ජලයේ ත්‍රික ලක්ෂය. ඉස්සෙල්ලා අපි කතා කරා අචල ලක්ෂයන් දෙකක් ඇසුරින් කොහොමද මේ තිබෙන පරිමාණය ඉදිරිපත් කිරීම කරන්න කියලා. දැන් අපි බලමු එක් අචල ලක්ෂයක් ඇසුරු කරගෙන කොහොමද මේක ඉදිරිපත් කිරීම කරන්න කියලා. රයිට්. පොඩ්ඩක් බලන්න. මේක 273.16 කෙල්වින්. 273.16 කෙල්වින්. මේක බිඳුවක් කෙල්වින්. එහෙම සම්බන්ධය තිබෙනවා. හරිද? දෙපතා මෙතනදී මේ මම දාලා තිබෙන්නේ සාමාන්‍යයෙන් අපි নিরপেক্ষ ශූන්‍යයේදී භෞතික ගුණ බිඳුව වෙනවා කියලා අපි ගන්නවා. පීඩනය කියලා ගත්තොත්, පරිමාවක් කියලා ගත්තොත්, දිගක් කියලා ගත්තොත් මේ බිඳුවයි කියලා අපි ගන්නවා. ඒතර নিরপেক্ষ ශූන්‍යයේදී අදාළ භෞතික ගුණ බිඳුව විදිහට අපි සලකනවා. ඕනෑම භෞතික ගුණයක් බිඳුවයි. নিরপেক্ষ ශූන්‍යයේදී භෞතික ගුණය බිඳුවයි. 273.16 දී ඒ කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂයට අනුරූපව මේ ට්‍රිපල් පොයින්ට් එකට TR කියලා දාලා තිබෙන්නේ. උෂ්ණත්වමිතික ගුණය තමයි XTR. ඒ වගේම මේ T උෂ්ණත්වයේදී උෂ්ණත්වමිතික ගුණය තමයි XT කියලා කියන්නේ. ඒතර මේ පහළ අචල ලක්ෂය කියලා එකක් අපිට ඕනේ නැහැ නේ එතකොට. මොකද බිඳුවයි කෙල්වින් වලදී මේක බිඳුවයි. ඉතින් අපි මේක ගත්තාම මේක සාමාන්‍ය විදිහට මෙහෙම හිතන්නට පුළුවනි. 270 මේකේ T ඍණ බිඳුව
t ඍණ බිඳුව 273.16 ඍණ බිඳුව මේකේ xt ඍණ බිඳුව බෙදීම xtr ඍණ බිඳුව. ඒතර t ගේ අගය ලැබෙනවා xt xtr